සුබ දවසක් කියමින් ඔයාලා හැමෝම අදත් anyone can learn නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. මම එසේටි බණ්ඩාර. මීට පෙර පෘථුවියේ උපත ගැන අපි කතා කරපු කොටසේ දෙවෙනි පියවර විදිහට ජීවයේ සම්භවයේ සිදුුනේ කොහොමද කියලා අද කතා කරන්න යන්නේ. ඔයාලා මේ පාඩම බලන්න ඉස්සර පෘථුවියේ සම්භවයේ පිළිබඳ පාඩම බලලා ආවොත් අපිට ඉදිරියට යන්න පහසු වෙනවා කියලා ඔයාලට මතක් කරනවා. ඒ සඳහා පහළ description එකේ දාලා තියෙන link එකකින් ගිහින් ඒ පාඩම ඉස්සෙල්ලාම බලලා ඉන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි මේ දැන් ඉන්න තත්ත්වයේ සිට මීට වසර බිලියන 3.5කට පමණ පෙර තමා පෘථිවිය මත ජීවය ආරම්භ වුණා කියලා විශ්වාස කරන්නේ. ඒකෙදි ජීවයේ සම්භවය පිළිබඳ මතවාද කිහිපයක් තියෙනවා. පළවෙනි එක විශේෂ මැවුම්වාදය. දෙක ස්වයං සිද්ධ ජනනවාදය. තුන්වෙනි එක කොස්මොසොයික් වාදය කියලා කියනවා. හතරවෙනි එක ජෛව රසායනික පරිණාමවාදය කියලා හඳුන්වනවා. මේකෙන් විශේෂ මැවුම්වාදය ගැන අපි කතා කරොත් එහෙම විශේෂ මැවුම්වාදයෙන් කියන්නේ පෘථිවිය මත ඇති වුණ සියලුම ජීවීන් දෙවියන් වහන්සේ විසින් මැවීමක් කළ බවට. එතකොට මේ ජීවීන් දෙවියන් වහන්සේ මැවුවා කියලා පෙන්වන්න ප්‍රමාණවත් සාක්ෂි තිබ්බේ නැහැ. සාක්ෂි නැති නිසා මොකද වුනේ? මේ මතය බැහැර කළා. එතකොට දෙවෙනි අවස්ථාව විදිහට අපිට කතා කරන්න පුළුවන් විශේෂ මැවුම්වාදයෙන් පස්සේ ස්වයං සිද්ධ ජනනවාදය කියලා අදහසක් ඉදිරිපත් කරා. මොකද්ද මේ ස්වයං සිද්ධ ජනනවාදය කියලා කියන්නේ? අජීවී ද්‍රව්‍ය වලින් ස්වයං සිද්ධව ජීවී නිර්මාණය වුණා කියලා තමයි මේ වාදයෙන් පෙන්නලා දෙන්නේ. ඒකට උදාහරණ විදිහට රෙදි කඩමලු පැත්තක ගොඩ ගහලා තිබ්බොත් ඒකෙන් මීයෝ ඇති වෙනවා. දිරා යන කොටයක් ගත්තොත් එහෙම ඒකෙන් ස්වයං සිද්ධව ගුල්ලන් නැතිවීමක් සිද්ධ වෙනවා. මස් කැබැල්ලක් පැත්තකින් තියලා තිබ්බොත් ඒ මස් කැබැල්ල මත පණුවන් ඉබේම ඇති වෙනවා කියලා කියනවා. එතකොට මේ ස්වයං සිද්ධ ජනනවාදය පිළිබඳ පර්යේෂණ කරා ලුයි පාස්චර් කියන විද්‍යාඥයා. එහෙම වුණාම මෙයා පර්යේෂණයක් සැලසුම් කරා ශුද්‍ර ජීවීන්ට වර්ධනීය වීමට හැකි ආහාර අඩංගු ද්‍රාවණයක් ගෙන ඒක මේ වගේ හැඩයක් තියෙන භාජනයකට දාලා රත් කරපුවාම මොකද උනේ? අපි දන්නවා ද්‍රාවණයක් රත් කරපුවාම ඒකේ ශුද්‍ර ජීවීන්ට පවතින්න බෑ. ඒ කට්ටිය මැරිලා යනවා. ඉතින් මේක සෑහෙන වෙලාවක් රත් කරලා නිවෙන්න ඇරලා තියලා තිබ්බා. මේක සෑහෙන කාලයක් යනකම් කිසිම නරක වීමකින් තොරව පැවතුණා. එතකොට දිගු කාලයක් ශුද්‍ර ජීවීන් වර්ධනය නොවි මේ පැවති භාජනය කාලයක් ගියාට පස්සේ කට කඩලා දැම්මා. කඩලා දැම්මට පස්සේ මොකද උනේ? ඒකේ ඉතා වේගයෙන් ශුද්‍ර ජීවීන් වර්ධනය වෙලා අර පෝෂණීය දියරය ශුද්‍ර ජීවීන් වර්ධනය වෙච්ච තැනක් බවට පත් වෙනවා. ඒකෙන් එයා තහවුරු කරා මේ ශුද්‍ර ජීවීන් මේ ද්‍රාවණය තුල මුලදී හිටියේ නැහැ. නමුත් මේකේ කට කඩලා විවෘත වුණාට පස්සේ මේක මත ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්න ඇත්තේ මේකට වායුගෝලයෙන් ආපු ශුද්‍ර ජීවීන් නිසා වෙන්නේ නැති කියලා. එතකොට අර මස් කැබැල්ලක් මත ඉහඳ පණුවන් වර්ධනය වීම ගැනත් මෙහා පරිශන කරා. ඒකෙදී මස් කැබලි දෙකක් අරගෙන සමාන භාජන දෙකකට දාලා එක භාජනයක කට සම්පූර්ණයෙන්ම වැහුවා පොලිතීන් වගේ බාහිර දෙයකට ඇතුළිය නොහැකි පටලයකින්. අනිත් කොටස විවෘතව තැබුවා. විවෘතව තබපු කොටසට මැස්සෝ ආවා. මැස්සෝ ඇවිල්ලා ගියා දැක්කා. අනිත් කොටසට මැස්සොන්ට පැමිණෙන්න විදිහක් නැති වුණා. ටික කාලයක් ගිහිලා බලනකොට අර මැස්සෝ ඇවිල්ලා ගිය කොටසේ පණුව බෝ වෙලා තිබ්බා. අනිත් එකේ පණුව තිබ්බේ නැහැ. ඒකින්ද මේකෙන් තේරුම් ගත්තා ස්වයං සිද්ධව ජීවීන් නැති වෙන්නේ නැහැ. බාහිර පරිසරයේ ශුද්‍ර ජීවීන් ආරම්භ වීම සඳහා අවශ්‍ය දෙයක් ඇතුල් විය යුතු බව. මේ පර්යේෂණයේ ඇසුරෙන් වර්තමානයේ ද්‍රාවණවල ශුද්‍ර ජීවීන් ඉවත් කිරීම එහෙම නැත්නම් ජීවාණු හරණයට භාවිතා කරනවා. අපි ඔය කල්කිරි කියලා හඳුන්වන්නේ. ටික වෙලාවක් රත් කරලා ඒක ශුද්‍ර ජීවීන් ඇතුල් විය නොහැකි විදිහට සම්පූර්ණයෙන් මුද්‍රා තබනවා.
එහෙම තිබ්බහම මේ කිරි සෑහෙන කාලයක් ශුද්‍රජීවි වර්ධනයකින් තොරව තබා ගන්න පුළුවන් කියන එක මේ ලුයි පාස්චර් විද්‍යාඥයා විසින් කරපු පර්යේෂණ ඇතුළෙන් ගොඩනගාගත්ත ක්‍රමයක් වුණා. අදටත් ඒක පාස්චරීකරණය කියලා හඳුන්වන ජීවාණුහරණ ක්‍රමයක් විදිහට භාවිතා කරනවා. දැන් අපි කතා කරමු ජෛව රසායනික පරිණාමවාදය කියන්නේ මොකක්ද කියලා. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකුනේ හැල්ඩේන් සහ ඔපාරින් කියන විද්‍යාඥයින් දෙන්න. මේ කට්ටිය ජීවයේ සම්භවය පිළිබඳ ජෛව රසායනික පරිණාමවාදයේ ලෙස සාර්ථක මතයක් ඉදිරිපත් කරා. මොකද්ද මේකෙදි කිව්වේ? මේකෙදි කිව්වේ අර අපි මීට කලින් පාඩමේදී කතා කරපු පෘථිවියේ සම්භාව්‍ය ගැන කතා කරනකොට කතා කරපු ඒ නිර්මාණය වෙච්ච පෘථිවියේ සාගරය මත තමයි ක්ෂුද්‍ර ජීවීන් ගොඩනැගිලා තියෙන්නේ කියලා. මේ සඳහා මෙයාලට සහායට ස්ටැන්ලි මිලර් විසින් පර්යේෂණයක් සැලසුම් කරා. ඒ පර්යේෂණය සැලසුම් කරේ අර පෘථිවිය සම්භාව්‍ය වුණ කාලේ පෘථිවිය නිර්මාණය වුණ කාලේ ගොඩනැගිච්ච සාගරය තියෙනවා. ඒ සාගරය සහ වායුගෝල පරිසරය එදා තත්ත්වය විද්‍යාගාරයක් තුල නිර්මාණය කරා මෙන්න මේ වගේ ඇටෝමක්. මේකෙදි වායුගෝලයේ තිබ්බ ජල වාෂ්ප ඇති කිරීම සඳහා එයා භාජනයක් අරගෙන ඒකට ජලය පුරවලා රත් කරා. එතකොට ජලයේ වාෂ්ප වෙලා ගමන් කරා මේ බටයක් දිගේ කුටීරයකට. මේ කුටීරය නම් කරයා එදා තත්ත්වයේ තිබ්බ වායුගෝලයේ විදිහට. එදා තත්ත්වයේදී මොකක්ද වුනේ? පෘථිවිය දැන් අපි කතා කරනකොට පෘථිවිය නිවෙන්න පටන් ගත්තානේ. නිවෙන්න පටන් ගත්තාම අවුරුදු දහස් ගාණක් අකුණු ගසමින් වර්ෂාවක් ඇති වුණා කියනවානේ. එතකොට මේ වර්ෂාව ඇතිවීමෙන් සාගර නිර්මාණය වුණා කියනවානේ. එතකොට එදා වායුගෝලයේ තිබ්බ වායු වර්ග මේ භාජනයට පුරෙවුවා. මොනවද තිබ්බ වායු වර්ග? නයිට්‍රජන් තිබ්බා, ඇමෝනියා තිබ්බා, මීතේන් තිබ්බා, කාබන් ඩයොක්සයිඩ් තිබ්බා, ජල වාෂ්ප තිබ්බා. ඒ විතරක් නෙමෙයි. මෙයා විශේෂ ඇටෝමක් සකස් කරලා අධිවෝල්ටීයතාවයක් නිර්මාණය කරලා ඒක හරහා විද්‍යුත් ආරෝපණ පනින ක්‍රමයක් සකස් කරා. ඒ කියන්නේ කෘත්‍රිම අකුණු ඇති කරා මේ කුටීරය ඇතුළේ. දැන් මේ අකුණු ඇතිවීම නිසා මෙතන තියෙන වායු අංශු වර්ග එකිනෙකට ප්‍රතික්‍රියා කරන්න පටන් ගත්තා. ඒ වගේම දැන් අර වර්ෂාවක් ඇති වුණා කියලා කිව්වනේ. අවුරුදු දහස් ගාණක්. ඒක ඇති කිරීම සඳහා මෙයා විශේෂ ඇටෝමක් සකස් කරා. අපි ඒක කන්ඩෙන්සරය කියලා හඳුන්වනවා. මේ වායු එදා වායුගෝලයේ පැවතිච්ච වායු ටික ගමන් කරන්න පුළුවන් නාලයක් සකස් කරලා ඒ නාලයේ වටේ සිසිල් ජලය ගමන් කරන්න සලස්වුවා. එතකොට මොකද වුනේ? ජල වාෂ්ප සිසිල් වීම නිසා ද්‍රව බවට පත් වෙන්න පටන් ගත්තා. ඒ ද්‍රව බවට පත් වෙලා ඒවා මෙහෙම පහළට එකතු වෙන්න පටන් ගත්තා පහළ තියෙන නලයට. එතකොට මේකේ තිබ්බ ජල වාෂ්පයි මේකේ තිබ්බ මේ වායු වර්ගයි ඒවා ප්‍රතික්‍රියාවෙන් ඇතිවෙච්ච සංයෝගයි ඔක්කොම දිය වෙලා මෙන්න මේ තරලයට ආවා. ඒ තරලය අර එදා නිර්මාණය වෙච්ච සාගරයට සමාන වුණා. මෙයා ඊට පස්සේ මේ තරලය එළියට අරගෙන ඒකෙන් පරීක්ෂණ කරලා බැලුවා මේකේ තියෙන සංයෝග මොනවද කියලා. එහෙම බලපුවාම එයාට සරල ඇමයිනෝ අම්ල කාබෝහයිඩ්‍රේට් වගේ දේවල් හම්බ වුණා. ඒක නිසා මේ මතය ජෛව රසායනික පරිණාමවාදයේ පිළිගත හැකි තත්ත්වයේ සාර්ථක මතයක් බවට පත් වුණා. එතකොට පෘථිවියේ ආරම්භයේදී තිබූ වායුගෝලය විදුලි කෙටීම්, ගිනි කඳු පිපිරීම්, සූර්යාගේ පාරජම්බූල කිරණ පතිත වීම වගේ ශක්තිය ලැබෙන ක්‍රම තිබ්බා. ඒක නිසා වායුවල රසායනික ප්‍රතික්‍රියා සිදු වෙලා ඒව තමයි අර ආදිසූපය කියලා නිර්මාණය වෙච්ච සාගරයට දිය වෙලා එකතු වුණේ. එතකොට මේ වායුගෝලය තුල ජීවයේ සැදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වැසි ජලයේ දිය වෙලා සාගරයට එකතු වුණා. සාගරවල මේ රැස් වෙච්ච ද්‍රවය ආදිසූපය කියලා හැඳින්වුවා. එතකොට මේ ආදිසූපය තුල
දැන් විවිධ රසායනික සංයෝග අන්තර්ගත වුණා. ඇමයිනෝ අම්ල, කාබෝහයිඩ්‍රේට, සරල ලිපිඩාණු ඔය වගේ ගොඩාක් දේවල් එකතු වෙලා රසායනික සංයෝග ගොඩාක් අන්තර්ගත තරලයක් බවට ද්‍රවයක් බවට පත් වුණා. ඒක තුල මේ රසායනික සංයෝග එකිනෙක සම්බන්ධ වීමෙන් නිර්මාණය වුණ පළවෙනි සෛලය අපි හැඳින්වුවා ප්‍රාග් සෛලය කියලා. ඒක තමයි පළවෙනි ජීවිය. එයා අපි හඳුන්වනවා පූර්වජයා කියලාත් හඳුන්වනවා. එතකොට පූර්වජයා කියන්නේ මේ ප්‍රාග් සෛලයට. දැන් මේ ප්‍රාග් සෛලය ඇති වුණාට පස්සේ සෛලයක් කියන්නේ ජීවයේ තැනුම් ඒකකේනේ. එතකොට මේ මුල්ම ජීවියා විෂමපෝෂී නිර්වායු ජීවියෙක් වුණා. බැක්ටීරියාවක් විදිහට තමයි යාලා සැලකුවේ. ඒකට හේතුව මෙයාලට ස්වයංපෝෂී වෙන්න විදියක් නැහැ. ස්වයංපෝෂී කියන එකෙන් අපි අදහස් කරන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යොදාගෙන ග්ලූකෝස් නිෂ්පාදනය. එතකොට මේ ක්ෂුද්‍ර ජීවීන් කාබනික සංයෝග ආදි සූපයෙන් අරගත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න හැකියාව තිබෙන්නේ නැහැ. ඒකින්ද ඒ කට්ටිය නිර්වායු විෂමපෝෂී ජීවීන් වුණා. එතකොට නිර්වායු තත්ත්වය කියන්නේ මොකක්ද? අන්න දැන් මේ සාගරයේ ආදිසූපය ওই විදිහට පැවතුනත් වායුගෝලය තුල ඔක්සිජන් පැවතුනේ නැහැ. පළමු වායුගෝලය තුල ඔක්සිජන් තිබ්බේ නැති නිසා මොකද වුනේ? ඔක්සිජන් නැති පරිසරයක තමයි මේ ජීවීන්ට ජීවත් වෙන්න ඕනේ. ඒක නිසා මෙයාලා නිර්වායු ජීවීන් විදිහට සැලකුවා. එතකොට පළවෙනියටම ආදිසූපය තුල නිර්මාණය වෙච්ච ප්‍රාග් ශෛලය ඒක සෛලිකයක් වෙනවා. ඒ වගේම නිර්වායු ශෝෂණය කරන විෂම පෝෂී ජීවියෙක්. ඊට පස්සේ මොකද වුනේ? ටික කාලයක් යනකොට මේ කට්ටිය රසායනික ද්‍රව්‍යත් ආහාරයට ගන්නවා. ඊට පස්සේ ප්‍රාග් සෛල භක්ෂණය කරනවා. ඔහොම වෙලා කාලයක් තිස්සේ මේ බෝ වෙමින් වර්ධනය වුණා. අන්තිමේදී මොකද වුනේ? ටික කාලයක් යනකොට මේකේ විකෘති ඇතිවීම හින්දා ඇති වුණා ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන ඒකසෛලික ජීවීන්. එහෙම ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන ජීවීන් නැති වුණාට පස්සේ එයාලා මොකද කරේ? අර විෂමපෝෂී ජීවීන් ආහාර කරගත්තේ තවත් ක්ෂුද්‍ර ජීවියෙක් නේද? මේ කට්ටියට කාබනික අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා වායුගෝලයේ පැවතිච්ච කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අරගෙන සූර්යාගේ ශක්තිය භාවිතා කරලා මෙයාලා ප්‍රභා සංශ්ලේෂණය කරා. ඒකල යාලට අවශ්‍ය කාබනික අවශ්‍යතාවය සපුරා ගත්තා. එහෙම වෙනකොට අතුරු ඵලයක් විදියට නිර්මාණය වෙන්න පටන් ගත්තා ඔක්සිජන් වායුව. ඒ ඔක්සිජන් වායුව දැන් වායුගෝලයට එකතු වෙන්න පටන් ගත්තා. ඔහොම දීර්ඝ කාලයක් වායුගෝලයට එකතු වෙනකොට වායුගෝලයේ ඔක්සිජන් පිරෙන්න පටන් ගත්තා. ඔක්සිජන් සහිත වායුගෝලයක් වුණා. දැන් ඔක්සිජන් වායුගෝලය තුල තියෙනවා. සාගර ජලයේ තිය වෙලා තියෙනවා. දැන් අර විෂම පෝෂී ජීවීන් නිර්වායු තත්ත්වයේ හිටපු අයට දැන් හැකියාව තියෙනවා මේ ඔක්සිජන් භාවිතා කරලා ආහාර විදියට ගන්න කාබනික සංයෝග දහනය කරලා වැඩි ශක්ති ප්‍රමාණයක් නිපදවනවා. එහෙම වුණාම මොකද උනේ? ඔන්න සවායු විෂම පෝෂී ක්ෂුද්‍ර ජීවීන් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඔක්සිජන් සහිත පරිසරයක සෛලීය ශෝෂණය කරලා සවායු පෝෂණ ක්‍රමයක් ඇති කරගත්තා. එතකොට සවායු ජීවීන් නිර්මාණය වුණාට පස්සේ ඒ කට්ටිය දැන් වර්ධනය වෙන වේගය සහ බෝවීම වැඩි වුණා. ඔහොම යනකොට කාලයක් තිස්සේ මේ කට්ටිය ටිකෙන් ටික මොකද්ද උනේ? අර ආරම්භක සෛලය නෙමෙයි. සෛල බෙදීමේ ක්‍රියාවලියේදී වර්ධනය වෙලා බෙදිලා අලුත් සෛල නිර්මාණය වෙන ක්‍රියාවලියේදී විකෘති ඇතිවීම නිසා මේ කට්ටියගේ ස්වභාවය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. එහෙනම් පූර්වජයාගෙන් ඉස්සල්ලාම බැක්ටීරියාවන් නිර්වායු බැක්ටීරියාවන් නිර්මාණය වුණා. එතකොට මේ නිර්වායු ජීවීන්ගෙන් එක් ආකාරයක් විදිහට ප්‍රොටෝසෝවාවන් නිර්මාණය වුණා. එයාලගේ න්‍යෂ්ටියක් තියෙනවා. එතකොට ඒ කට්ටිය හඳුන්වනවා ශූන්‍යෂ්ටිකයන් කියලා. අර ඊට කලින් ඉස්සල්ලාම ඇති වෙච්ච අය ප්‍රාග්න්‍යෂ්ටිකයන් කියලා හඳුන්වන්නේ. යාලට න්‍යෂ්ටියක් තිබෙන්නේ. එතකොට මේ ශූන්‍යෂ්ටික කියන කණ්ඩායම ප්‍රොටෝසෝවාවන් කියලා හඳුන්වනවා. මේ ප්‍රොටෝසෝවාවනුත් දැන්
මොකද්ද වෙන්නේ? වර්ධනය වෙනවා බෙදෙනවා. වර්ධනය වෙනවා බෙදෙනවා. දැන් මේ ජීවීන් වර්ධනය වෙනවා බෙදෙනවා. ඒ අතර විකෘති ඇතිවීම වෙනවා. ඒ විකෘති ඇතිවීම නිසා හැදිච්ච එක් ආකාරයක් විදිහට අපිට ප්‍රභා සංශ්ලේෂණය කළ හැකි කණ්ඩායමක් නිර්මාණය වුණා. ඒ කට්ටිය අපි ඒකසෛලික ඇල්ගී වගේ හඳුන්වනවා. ඊට පස්සේ තවත් කණ්ඩායමක් හැදුණා විෂමපෝෂී. විෂමපෝෂීන් ආකාර කිහිපයක් නිර්මාණය වුණා. දිලීර එක් කාණ්ඩයකට අයිති වෙනවා. ඊගාවට කොඳු ඇට පෙලක් රහිත ජීවි නිර්මාණය සඳහා තවත් කාණ්ඩයක් සකස් වුණා. ඒ වගේම කොඳු ඇට පෙලක් නිර්මාණය වෙන ජීවීන් සකස් වෙන විදිහට තවත් කණ්ඩායමක් සකස් වෙලා මේ විකෘති වගේ අලුත් ජීවීන් නිර්මාණය වෙන්න පටන් ගත්තා. දැන් මේ කට්ටිය අර ඒකසෛලික අවස්ථාවෙන් මිදිලා සෛල කිහිපයක් එකතු වෙලා එක කාර්යයක් කරන්න සකස් කරගත්ත දේහය. එහෙම ටික මේ කට්ටියගේ ක්‍රමික විකාශනයක් සිද්ධ වුණා. අපි දැන් බලමු කොහොමද මේ ක්‍රමික විකාශනය සිද්ධ වුණේ කියන. ඒකෙදි සත්වයින්ගේ ක්‍රමික විකාශනය සිද්ධ වෙලා වර්තමානයේ ජීවත් වෙන මේ අපි වැනි සහ අපි අවට පරිසරයේ ජීවත් වෙන සතුන් නිර්මාණය වෙලා තියෙනවා. ඒකෙදි අපි දන්නවා ආරම්භයේ සිද්ධ වුණේ විෂමපෝෂී ඒකසෛලිකයෙක්ගෙන්නේ. එයා අපි හඳුන්වනවා ප්‍රාග්සෛල එහෙම නැත්නම් පූර්වජයා කියලා. එයාගෙන් ආකාර 3ක් නිර්මාණය වුණා. අදටත් එයාලගේ ඒ ආකාර අපිට දකින්න පුළුවන් ආකියා බැක්ටීරියා සහ ප්‍රොටෝසෝවා නිදිහට. එතකොට මේ ප්‍රොටෝසෝවාවන්ගෙන් විෂමපෝෂී ඒකසෛලික ජීවීන් නිර්මාණය වුණා. ඒ වගේම ඊට ටික කාලයක් ගිහිල්ලා ස්වයංපෝෂී ඒකසෛලික ජීවීන්, ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කළ හැකි ඒකසෛලික ජීවීන් නිර්මාණය වුණා. දැන් අද සත්වයින්ගේ ක්‍රමික විකාශනය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ මේ විෂමපෝෂී ඒකසෛලික ජීවීන්ගේ සිදුවුණු විකාශනය සම්බන්ධව. ඒකෙදි විෂමපෝෂී ඒකසෛලික ප්‍රොටෝසෝවාවන් තමා සත්ත්ව රාජධානිය නිර්මාණය කරන්න දායක වෙන්නේ. එතනදී එක් කණ්ඩායමක් විකෘති වෙලා දිලීර රාජධානිය නිර්මාණය කරන්න සකස් වුණා. තවත් කණ්ඩායමක් කොඳු ඇට පෙලක් නිර්මාණය වෙන සත්තු සහ කොඳු ඇට පෙලක් නිර්මාණය නොවන ආකාරයේ බහුසෛලික ජීවීන් නිර්මාණය කරන්න පටන් ගත්තා. එහෙනම් එතනදී අපි ওই විදිහට අපෘෂ්ඨ වංශීන් සහ පෘෂ්ඨ වංශීන් කියලා ප්‍රධාන කාණ්ඩ දෙකක් නිර්මාණය වුණා. මේ කට්ටියගේ දේහය දැන් බහුසෛලිකයි සංකීර්ණ. මේ සංකීර්ණත්වයේ වැඩි වෙනවා කාලයත් එක්කම සිදුවෙන වෙනස් වීම නිසා. ඒ සඳහා විවිධ දේවල් බලපානවා. පරිණාමය කියලා අපි කතා කරන මාතෘකාවටදී ගැන කතා කරනවා. හරි. එතකොට සත්වයින්ගේ ක්‍රමික විකාශනයේදී අපි දකිනවා ආකාර 3ක්. අපෘෂ්ඨ වංශීන්, එකයිනොඩර්මේටාවන් සහ පෘෂ්ඨ වංශීන් කියන. මේ අපෘෂ්ඨ වංශීන් ගත්තොත් අපෘෂ්ඨ වංශීන්ගේ කොඳු ඇට පෙලක් නිර්මාණය නොවන නිසා ඒ කට්ටියගේ පළවෙනි කාණ්ඩය අපි හඳුන්වනවා නිඩාරියාවන් කියලා. සත්ත්ව වර්ගීකරණය ගැන 8 වෙනි ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. මේ වෙනකොට ඔයාලා දන්නවා නිඩාරියාවන්ගේ ලක්ෂණ. එතකොට මෙයාලා තමා අර පූර්වජයාගෙන් නිර්මාණය වෙච්ච ප්‍රොටෝසෝවාව සහ එයාගෙන් නිර්මාණය වෙච්ච විෂමපෝෂී බහුසෛලික ජීවී කාණ්ඩයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හැබැයි කොඳු ඇට පෙලියක් නිර්මාණය වෙන්නේ නැහැ. මෙයාලගේ දේහය නිර්මාණය වෙනකොට සෛල ස්තර දෙකකින් තමයි නිර්මාණය වෙන්නේ. අභ්‍යන්තර ස්තරය සහ බාහිර ස්තරය. එතකොට මෙයාලා සාගරයේ ජීවත් වුණේ. දැනට ජීවත් වෙන අයකින් එක් කාණ්ඩයක් පමණක්, ඒ කියන්නේ හයිඩ්‍රා කියන කාණ්ඩය හැර අනිත් සියල්ලෝම සාගරයේ ජීවත් වෙන්නේ. එයාලට ගොඩබිම පරිසරයට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන් තරම් හැකියාවක් දේහයේ නැහැ. දේහය සංකීර්ණ කරගෙන ගොඩබිම පරිසරය තුල ජීවත් වෙන්න තරම් සංවර්ධනය කරගෙන නැහැ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ නිඩාරියාවන්ට වඩා දේහය තරමක් සංකීර්ණ කරගත්ත අපෘෂ්ඨ වංශී කාණ්ඩ කීපයක්. ඒකෙන් පළවෙනියට අපි හඳුන්වමු ඇනලීඩාවන්. දැන් එනකොට මේ කට්ටියගේ ත්‍රිපස්තර සීලෝමික දේහයක් හම්බ වෙනවා. මොකද්ද මේ ත්‍රිපස්තර සීලෝමික දේහයක් කියන්නේ? අර නිඩාරියාවන්ගේ තියෙන ද්විප්‍රස්තරයිනේ. ඒ කියන්නේ ස්තර දෙකකින් දේහය නිර්මාණය වෙන්නේ. නමුත් දැන් මේ කට්ටියගේ දේහය සංකීර්ණ වෙලා මෙතෙන් සිට නිර්මාණය වෙච්ච සියලුම ජීවීන් සෛල ස්තර 3කින්
දේහය නිර්මාණය වෙනවා බහිෂ්චර්මය, මධ්‍ය චර්මය සහ අන්තස්චර්මය කියන ස්තර තුනකින් නිර්මාණය වෙනවා. ඒකේ මධ්‍ය චර්මයේ තුල තමයි අවයව නිර්මාණය වෙන්නේ. මධ්‍ය චර්මයේ තුල අවයව නිර්මාණය වෙනකොට ඒක ඇතුලේ කුහරයක් හැදෙනවා. ඒ කුහරය අපි හඳුන්වන්නේ සීලෝමික කුහරය කියලා. ඔන්න මෙතෙන් සිට එන පරම්පරා ක්‍රමික විකාශනයේ තුල මෙතෙන් සිට එන ජීවීන්ගේ ත්‍රිපස්තර සීලෝමික දේහයක් තියෙනවා. ඇනලිඩාවන් ගත්තොත් පළවෙනිට අපි කතා කරපු නිඩාරියාවන්ට වඩා මේ කට්ටියට තෙත් පරිසරයක් තියෙන්න ඕනේ. එතකොට ඇනලිඩාවන්ට අයිති වෙනවා පණු. එතකොට මේ කට්ටියගේ හැම තෙත්තට තබාගෙන භෞමික පරිසරයේ ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මෙයාලා වැඩිපුරම ගැවසෙන්නේ තෙත සහිත භෞමික පරිසරයේ. තාම ජලයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න බැරි වුණා. ඊට පස්සේ මොලුස්කාවන් ගත්තොත්. මොලුස්කාවන් දැන් භෞමික පරිසරයේ තුල ජීවත් වෙනවා. එයාලා දැන් ශෝෂණය කරන්න පෙනහළු නිර්මාණය වෙලා නැති නිසා මෙයාලා ශෝෂණය කරන්නේ හැමෙන්. මොලුස්කා වංශයට ආපුවාම එයාලා භෞමික පරිසරයට හැඩ ගැහෙන්න ඕනි හින්දා මෙයාලගේ හැමෙන් ශ්‍රාවය කරනවා ශ්ලේෂ්මල කියලා තරලයක්. ඒක මගෙන් මෙයාලගේ දේහය වටේ තෙත් පරිසරයක් නිර්මාණය කරගෙන මෙයාලා භෞමික පරිසරයේ ජීවත් වෙනවා. එතකොට එයාලා ශෝෂණය කරන්නේ අර ශ්ලේෂ්මලයේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් දිය වුණාම ඒව අවශෝෂණය කරගෙන තමයි ශෝෂණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. හැබැයි මෙයාලට හැකියාව නැහැ පොඩ්ඩ අධික ලෙස වියලි පරිසරයක ජීවත් වෙන්න. තෙත් සහිත ආර්ද්‍රතාවයේ තියෙන පරිසරයක මෙයාලට ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඊගවට ආත්‍රපෝඩාවන් ගත්තොත්. ආත්‍රපෝඩාවන් කියන්නේ සංදිපාදිකයෝ කියලා අපි හඳුන්වනවා. මේ කට්ටිය සංචරණ උපාංග සකස් කරගත්ත භෞමික පරිසරය තුල වේගයෙන් සංචරණය කරන්න. දැන් පීනා යන්න නැහෙනි. මේ කට්ටිය ජලයේ නෙමෙයි ඉන්නේ. එතකොට සංචරණ උපාංග නිර්මාණය කරගත්ත ගමන් මෙයාලගේ හැම තෙත් ගතිය ඉවත් කරගත්තා. එතකොට තෙත් ගතිය නැති වුණාට මෙයාලට වායුගෝලයෙන් ඔක්සිජන් ලබා ගන්න යාලා ශ්වාස නාල පද්ධතියක් දේහය ඇතුලේ නිර්මාණය කරගත්තා. එතකොට මෙයාලට හැකියාව ලැබුණා භෞමික පරිසරයේ හොඳින් ජීවත් වෙන්න. ඔය විදිහට අපෘෂ්ඨවංශී කාණ්ඩ ටිකින් ටික දේහ සංකීර්ණ කරගනිමින් විවිධ පද්ධති නිර්මාණය කරගනිමින් ක්‍රමිකව විකාශනය වුණා. දැන් අපි බලමු පෘෂ්ඨවංශී කාණ්ඩය කොහොමද එයාලගේ දේහය සංවර්ධනය කරගත්තේ කියලා භෞමික පරිසරයට. අපිට පෘෂ්ඨවංශී කාණ්ඩයෙන් පළවෙනිටම හම්බ වෙනවා මත්ස්‍යයින්. මත්ස්‍යයින්ට විද්‍යාත්මකව අපි වර්ගීකරණයේදී පිස්කේස් කියලා හඳුන්වනවා. මේ පෘෂ්ඨවංශී කාණ්ඩයේ පිස්කේස් ගත්තොත් මෙයාලගේ ත්‍රිපස්තරික සීලෝමික දේහය තියෙන්නේ කොඳු ඇට පේලියක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මෙයාලා අපෘෂ්ඨවංශීන්ට වඩා සංකීර්ණ දේහ තත්ත්වයක් දරනවා. එතකොට මෙයාලගේ රුධිර සංසරණ පද්ධතියක් නිර්මාණය කරගත්ත එයාලා හෘදයක් සහිතව. ඒ හෘදය කුටීර දෙකයි තියෙන්නේ. හැබැයි මෙයාලට බැරි වුණා ජලයෙන් උඩට එන්න. තාම ජලයේ ජීවත් වෙනවා. ඊට පස්සේ මේ පෘෂ්ඨවංශීන්ගෙන් හම්බ වෙනවා ඊට වඩා දියුණු තත්ත්වයක්. එක ජීවි කාණ්ඩයක් ජලයෙන් උඩට එනවා, භෞමික පරිසරයේ ඉන්නවා, ආය ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න ජලයට යනවා. එතකොට භෞමික පරිසරයට ආපුවම වරල් තිබ්බට වැඩක් නැහැ. පීනලා යන්න බෑනේ. භෞමික පරිසරේ. ඒක නිසා මෙයාලා සංචරණ උපාංග විදිහට ගාත්‍රා නිර්මාණය වුණා. ඒකෙදි අපිට උභය ජීවින් එහෙම නැත්නම් වර්ගීකරණයට අනුව ඇම්ෆීබියාවන් කියන සත්ත්ව කාණ්ඩයේ නිර්මාණය වුණා. මේ සත්ත්ව කාණ්ඩය ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න එක් අවස්ථාවක ජලය අත්‍යවශ්‍යම වෙනවා. ඒකින්ද අපි මේ කට්ටියට උභය ජීවීන් කියනවා. දියගොඩ දෙකෙහිම තම ජීවන චක්‍රයේ අවස්ථා ගත කරන නිසා. දැන් ඒ වගේම අර පිස්කේස් කාණ්ඩයට වඩා මෙයාලගේ දේහය භෞමික පරිසරයට ආපුවාම ශ්වසනය සඳහා සමෙන් විතරක් බැරි වුණා. සමතෙත් ඒ වගේම සමෙන් ශ්වසනය කිරීමේ හැකියාව තිබ්බට වායුගෝලයේ තියෙන ඔක්සිජන් හොඳින් ලබා ගන්න පෙනහළු නිර්මාණය වුණා. එතකොට අර රුධිර සංසරණ පද්ධතියේ දැන් පෙනහළු හරහා එක් වටයක් යවන්න ඕනි වුණ නිසා
හෘදය කුටීර 3කට බෙදුණා. රුධිර සංසරණ පද්ධතිය එතකොට පෙනහළුව වටා එක් රවුමක් ගමන් කරනවා, දේහය වටා තවත් රවුමක් ගමන් කරනවා. එතකොට මේක කිරීම සඳහා හෘදය කුටීර 3කට නිර්මාණය වුණා. ඊට පස්සේ අපිට හම්බ වෙන සත්ත්ව කාණ්ඩයේ තමා පෘෂ්ඨවංශීන්ගේ උරගයින්. උරගයින්ට ආපුවාම මෙයාලගේ දේහය උභය ජීවීන්ට වඩා භෞමික පරිසරයට සකස් කරගත්තා. කොහොමද උනේ? වියලි සමක් තියෙන්නේ. එතකොට ආය හැමෙන් ශෝෂණය කරන්න බෑ. ඒක නිසා එයාලගේ පෙනහළු හොඳින් නිර්මාණය වුණා. පෙනහළු වලින් ශෝෂණය කරන්න පටන් ගත්තා. දැන් ඒක කාර්යක්ෂම කිරීම සඳහා හෘදය කුටීර 4කට නිර්මාණය වුණා. ඒකෙන් එක් කුටීර 2ක් භාවිතා කරා පෙනහළු හරහා රුධිරේ සංසරණය කරවන්න. අනිත් කුටීර 2 භාවිතා කරා දේහය පුරා රුධිරය සංසරණය කරවන්න. එහෙම වුණාම හෘදයේ කුටීර 4 දක්වා දැන් මෙයාලගේ දේහයේ රුධිර සංසරණ පද්ධතියේදී සංවර්ධනය වීමක් දකින්න පුළුවන්. හැබැයි හෘදයේ කෝෂිකා උභයජීවීන් එහෙම නැත්නම් ඇම්ෆීබියාවන්ගේ තිබ්බ තනි කෝෂිකාව කොටස් දෙකකට බෙදිලා තමා කුටීර 4 නිර්මාණය වුනේ. ඒ බෙදුනත් සම්පූර්ණයෙන්ම බෙදෙන්නේ නැතුව අර්ධ වශයෙන් බෙදුනා. ඒක නිසා රුධිරේ කලවම් වීමක් වෙනවා දේහය තුල සංසරණය වෙනකොට. එතකොට මෙයාලගේ දේහය හොඳින් භෞමික පරිසරයට හැඩගැසිලා තියෙනවා. ඊට පස්සේ මේ රෙප්ටීලියාවන්ගෙන් පස්සේ පක්ෂීන් නිර්මාණය වුණා. පක්ෂීන්ට එනකොට භෞමික පරිසරයට හොඳට මේ කට්ටිය හැඩගැහිලා තියෙනවා. භෞමික පරිසරයේ සිදුවෙන උෂ්ණත්වයේ වෙනස් වීම වලට ඔරොත්තු දෙලා තමන්ගේ දේහයේ උෂ්ණත්වය වෙනස් නොවන විදිහට යාළගේ දේහය පවත්වා ගත්තා. ඒ කියන්නේ මේ කට්ටිය අචලතාපීන් වුණා. ඔන්න පෘෂ්ඨවංශී කාණ්ඩයේ ඉස්සල්ලාම අචලතාපීන් විදිහට අපිට හම්බ වෙන කාණ්ඩේ උනේ ආවේස්. එහෙම නැත්නම් පක්ෂී. මෙයාලගේ පෙනහළු වලින් ශෝෂණය කරන්නේ. දැන් අර රෙප්ටීලියා කාණ්ඩේ කෝෂිකාව අර්ධ වශයෙන් බෙදිලා තිබ්බට මෙයාලගේ කෝෂිකා කුටීර 2කට බෙදුණා සම්පූර්ණයෙන්ම. ඒක නිසා සම්පූර්ණයෙන්ම සකස් වුණ කුටීර 4ක් බවට පත් වුණා හෘදය. ඊට පස්සේ මෙයාලට සංචරණ උපාංග තියෙනවා අනිත් ජීවීන්ට වගේම. ඊට පස්සේ නිර්මාණය වෙච්ච කාණ්ඩය ශීරපායින් කියලා හඳුන්වනවා. ශීරපායින් එනකොට අර ආවේස් ළගේ තිබ්බ ලක්ෂණ ටික ඔක්කොම මෙයාලට තියෙනවා. දැන් ඊට වඩා සංකීර්ණ වෙලා තියෙන්නේ මෙයාලගේ දේහය. භෞමික පරිසරයට හොඳින් හැඩගැහිලා තියෙනවා. පෙනහළු වලින් ශ්වසනය කරන. හෘදයේ කුටීර 4යි අචලතාව. මීට කලින් කාණ්ඩවල පෘෂ්ඨවංශී කාණ්ඩවල සියලුම දෙනා පැටව බිහි කිරීමේදී ඒ පැටව නිර්මාණය වෙන්න අවශ්‍ය පෝෂක අන්තර්ගත කරලා බිත්තර නිර්මාණය කරනවා. බිත්තර නිර්මාණය කරාට අපි ගත්තොත් එහෙම පිස්කේස් එහෙම නැත්නම් ඇම්ෆීබියා මේ කට්ටිය දැන් ජලය තුල තමයි බිත්තර රඳවන්නේ. එතකොට බිත්තරෙන් එළියට එන ජීවියා ජලයට එන්නේ. ඊට පස්සේ රෙප්ටීලියාවට ආපුවාම මේ කට්ටිය චුට්ටක් භෞමික පරිසරයට හැඩ ගැහුණානේ. රෙප්ටීලියාවන් සහ ආවේස් මේ කට්ටිය භෞමික පරිසරයට හැඩ ගැසීමක් විදිහට මෙයාලා ජලය හැමදේම අන්තර්ගත කරලා බිත්තරේ වටේ කැල්සියම් කාබනේට් වලින් කවරයක් නිර්මාණය කරා. එතකොට ඒක ඇතුලේ වියලි පරිසරයක උනත් රැඳිලා තියෙද්දි කලලය නිර්මාණය වෙලා අලුත් ජීවියෙක් සකස් වෙනවා. සීරපායින් දාපුවාම බිත්තර දැමීම පැත්තකට ගියා. දැන් මෙයාලා කරේ මොකද්ද? දේහය ඇතුලේ පද්ධතියක් නිර්මාණය කරගත්තා කලලයක් හැදෙන්න පුළුවන්. එතකොට මේ කලලය හැදෙන්නේ ගර්භාෂය කියන කුටීරයක් ඇතුලේ. ඒ කරලා ජීවියා සම්පූර්ණයෙන්ම හැදුනට පස්සේ තමයි ප්‍රසූත කරන්නේ. එහෙම ජීවීන් නිර්මාණය වෙන්න පටන් ගත්තා. දැන් බලන්න එතකොට පූර්වජයාගේ ඉඳන් ටික ටික ක්‍රමික වෙනස් වීම වලින් ඇවිත් සත්ත්ව වංශය අපෘෂ්ඨ වංශී නිර්මාණය වුණා. අපෘෂ්ඨ වංශීන්ගේ කාණ්ඩ ගොඩක් ටික ටික දේහය සංකීර්ණ කරගනිමින් වර්ධනය වුණා. ඒ වගේම තවත් කාණ්ඩයක් නිර්මාණය වුණා මේ දෙකට අතරමැදි එකයිනොඩෙමීටා කියලා හඳුන්වන සත්ත්ව කාණ්ඩය. ওই පසඟිල්ලන් අයිති වෙන්නේ ඒ කට්ටියට.
මේ කට්ටියගේ කොඳු ඇටපේලියක් නිර්මාණය වෙන කලලයේ අවධියේදී කොඳු ඇටපේලියක් නිර්මාණය වෙන්න දායක වෙන පෘෂ්ඨ රජ්ජුව කියලා එකක් නිර්මාණය වෙනවා. හැබැයි මේ 1 මීටාවන්ගේ පෘෂ්ඨ රජ්ජුව කොඳු ඇටපෙලක් බවට පරිවර්තනය වෙන්නේ නැති නිසා ඒ කට්ටිය වෙනම පැත්තකට දැම්මා. ඒ පෘෂ්ඨ රජ්ජුව කොඳු ඇටපේලියක් බවට පත් වෙන පෘෂ්ඨ වංශීන් කියන කාණ්ඩය වෙනම නිර්මාණය වුණා. ඒකේ යටතේ දේහයේ සංකීර්ණත්වයේ ටික ටික වැඩි වෙන විදියට පිස්කේස්, ඇම්ෆීබියා, රෙප්ටීලියා, ආවිස් සහ මැමේලියාවන් කියන අය නිර්මාණය වුණා. ඔය විදියට තමයි සත්වයින්ගේ ක්‍රමික විකාශනය සිදු වෙලා අපි වගේ සංකීර්ණ දේහයක් සහිත ශීරපායින් භෞමික පරිසරයට හැඩගැහිලා සකස් වෙලා තියෙන්නේ. හොඳයි. දැන් අපි බලමු ශාකවල ක්‍රමික විකාශය සිදු වුණේ කොහොමද කියලා. දැන් මේ ප්‍රොටෝසෝවාවන්ගෙන් විෂමපෝෂී ආකාරයකින් සතුන් නිර්මාණය වුණේ. ඔය අතර මේ ප්‍රොටෝසෝවාවන්ගෙන් වෙනම කාණ්ඩයක් නිර්මාණය වුණා ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන. එතකොට මේ කට්ටියත් එක්කම සමකාලීනව ටික ටික මේ කට්ටියගේ දේහය සංවර්ධනය වෙමින් වර්ධනය වුණා. එතකොට ස්වයංපෝෂී ඒකසෛලික ජීවී ප්‍රභා සංශ්ලේෂණය කරන්න පටන් ගත්තා. එතකොට වායුගෝලයට ඔක්සිජන් වායුවත් නිදහස් කරගෙන තමන්ගේ කාබනික අවශ්‍යතාවයත් මෙයාලා සපුරගත්තා. හැබැයි මෙයාලා මුල්ම අවදියේ හිටපු අය ඔක්කොම ජලයේ ජීවත් වුණේ මේ විෂමපෝෂී ඒකසෛලික ජීවීන් මෙන්ම. දැන් ඒකෙන් අපෘෂ්ඨ වංශී කාණ්ඩයට ආපුවාම ඒකෙත් ජලයේ ජීවත් වෙන කාණ්ඩයක් නිමුලදී හම්බුනේ. එතකොට එකයිනොඩර්මේටාවන් කියන්නේ සාගරයේමනේ ජීවත් වෙන්නේ. ඊගාට පෘෂ්ඨ වංශීන් ගත්තත් පිස්කේස් කියන අය අනිවාර්යෙන් ජලයේනේ ජීවත් වෙන්නේ. ඇම්ෆීබියාවන් ජීවන චක්‍රයේ එක අවස්ථාවක ජලය භාවිතා කරනවානේ. ඔය විදිහට දැන් මේ ශාකවල ක්‍රමික විකාශය සිදු වෙලා තියෙන්නේ අර ප්‍රොටෝසෝවාවන්ගෙන් මුල්ම ප්‍රොටෝසෝ පූර්වජයාගෙන් බිහිවෙච්ච ප්‍රොටෝසෝවාවන්ගෙන් සකස් වුණු අලුතින් බිහි වුණු ස්වයංපෝෂී ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව ඇති ඒකසෛලිකයන්ගෙන්. දැන් අපි බලමු කොහොමද මේ ඒකසෛලිකයන්ගෙන් ශාකවල ක්‍රමික විකාශය සිදු වුණේ කියලා. දැන් මේ ඒකසෛලිකයන් කිහිප දෙනෙක් එකතු වෙලා තලසක් නිර්මාණය කරා. තලසක් කියලා හඳුන්වන්නේ සෛල ගොනුවකට. හැබැයි මේ තලස තුල තියෙන සෛල එකින් එක ගත්තොත් එයාලා තනි තනියම ජීවියෙක් විදිහට කටයුතු කරනවා. ශ්‍රම විභාජනයක් කරගත්තේ නැහැ. එහෙනම් ස්වයංපෝෂී ඒකසෛලිකයන්ගෙන් බිහිවෙච්ච පළවෙනි ආකාරය අපිට ඇල්ගී කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලගේ වෙනස් වීම වලින් ඇති වුණා පෙඳපාසි බ්‍රයෝපීටාවන් කියලා අපි හඳුන්වනවා. ඔයාලා දැකලා ඇති හැම වෙලෙම වතුර රැඳෙන තෙත් ස්ථානවල අපි දන්නවා දියසෙවල් කියලා හැදෙන්නේ. එතකොට මේ දියසෙවල් කියන්නේ දේහය සංකීර්ණ කරගෙන තියෙනවා මෙයාලගේ යම් තරමකට. ඇල්ගාවන් ගත්තොත් එහෙම එයාලා දේහය බහුසෛලික වුණාට එක් එක් සෛලයේ තනි තනියම හැසිරෙනවා තනි ජීවියෙක් විදිහට. බ්‍රයෝපීටා කාණ්ඩයට ආපුවාම මේ කට්ටියගෙන් සෛල කීපයක් එකතු වෙලා මුල් නිර්මාණය කරනවා. උපස්තරයට සවිවීම. ඊට පස්සේ තව කොටසක් ප්‍රභා සංශ්ලේෂණය කිරීමට සකස් වෙලා තියෙනවා. තව කොටසක් ප්‍රජනනය කිරීමට සකස්. උන දැන් ශ්‍රම විභජනය ඇති කරගෙන තියෙනවා මේකේ සෛල කාණ්ඩ. ඒක නිසා දැන් ඔන්න භෞමික පරිසරයට මෙයාලා චුට්ට හුරු වෙන්න යන්නේ හරියට සත්ව වංශවලදී ක්‍රමික විකාශනය සිදු වෙනකොට ඇම්ෆීබියාවන් ආව වගේ. ඇම්ෆීබියාවන් කියන්නේ ජලයේත් ඉන්නවා භෞමික පරිසරෙත් ඉන්නවා. ඒ වගේම මේ පෙඳපාසි ඒ ජලය සුලභව ගැවසෙන ස්ථාන වලට ආවා. ඊට පස්සේ හම්බුණා ලයිකෝපීටා කියලා ඊට වඩා ගදාපාසි කියලා අපි මේ කට්ටියට කියනවා. මේ කට්ටිය තෙතමනිය තියෙන සහ හෙවන තියෙන තැන්වල නිරන්තරයෙන්ම වතුර අවශ්‍ය නැහැ මෙයාලට. මෙයාලගේ දේහය චුට්ටක් වතුරට නැතුව ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට හැදුනා. හැබැයි මෙයාලා සෙවන සහිත තෙත් පරිසරවල තමයි ජීවත් වෙන්නේ. ජලය සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊට වඩා සංකීර්ණ මට්ටමක ශාක කාණ්ඩයක් නිර්මාණය වුණා.
ඒ කට්ටිය දේහය හදාගත්තා වියලි පරිසරයක ජීවත් වෙන්න. වියලි කිව්වට සෙවන සහිත ස්ථානවල. ජලයේ අවශ්‍යතාවයේ ප්‍රබලවම නෑ දැන් අර අනිත් කලින් සඳහන් කරපු කාණ්ඩ වලට වඩා ජලයේ අවශ්‍යතාවය දැන් මේ කට්ටියට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ භෞමික පරිසරයට දැන් මෙයාලා හුරු වෙමින් පවතින. අපි හඳුන්වන පර්ණාංග මීමන වගේ දේවල් ඒවා ටෙරෝෆීටා කියලා හඳුන්වන කාණ්ඩයකට වර්ගීකරණයක් වුණා. එතකොට මේ කට්ටියගේ දේහයේ දැන් ඔන්න ශ්‍රම විභජනයේ ටික වැඩි වුණා. අර සත්ව වංශවලදී වුණා වගේම සත්ව වංශවලදී පද්ධති නිර්මාණය වෙලා ඒ පද්ධති ටික සංවර්ධනය වෙලා භෞමික පරිසරයට හැඩගැහුණා. දැන් ජලයේ හිටපු ජීවීන්ගෙන් ඔන්න ඇල්ගී ජලයේම රැඳිලා හිටියා. ඊට පස්සේ පෙඳපාසි ජලය සහ භෞමික පරිසරය අතර රැඳිලා හිටියා. ඒ ගාවට ලයිකෝපීටා කාණ්ඩයට අයිති ගදාපාසි ජලය නිරන්තරයෙන්ම නොලැබුණත් ජලය ලැබෙන සෙවන සහිත ස්ථානවල සකස් වුණා. ඊට වඩා සංකීර්ණ විදිහට පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව සහිත පර්ණාංග බිහි වුණා. ඒවා භෞමික පරිසරයට දැන් අනිත් ඒවට වඩා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති වුණා. ඊට පස්සේ මොකද්ද උනේ? දැන් මේ කට්ටිය එහෙම ඔරොත්තු දෙනකොට මොකද වෙන්නේ? අර සාගරයෙන් මතු පිටට දැන් ටික මේ ජීවීන් එන්න පටන් ගත්තා. සාගරයෙන් මතු පිටට ඇවිල්ලා ඒ පරිසරය ආක්‍රමණය කරන්න පටන් ගත්තා ශාක විදිහට. ඔయిత සමාන්තරව සතුන් දැන් ශාක සමග ටික භෞමික පරිසරයට එන්න පටන් ගත්තා. ඒ අතරේ ඊට වඩා දේහ සංකීර්ණ කරවි භෞමික පරිසරයට හොඳ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කර ගනිමින් විවෘත බීජක කියලා ශාක කාණ්ඩයක් නිර්මාණය වුණා. විවෘත බීජක කියන්නේ ඒ කට්ටියගේ බීජය පරිසරයට විවෘත වෙලා තියෙන. මඩු ශාකය, ෆයිනස් ශාකය ගත්තොත් එහෙම ඒ කට්ටියගේ බීජ පරිසරයට විවෘත වෙලා අපි ගෙඩියක් විදියට හැඳින්වුවාට ඒවා බීජ. එතකොට මේ විවෘත බීජක ශාක හොඳින් භෞමික පරිසරයට සකස් වුණා. ඒවට අවශ්‍ය අනුවර්තන සකස් කරගනිමින් දේහය සංකීර්ණ කරගනිමින් ගොඩ නැගුණා. ඒ වගේම මොකද්ද උනේ? ඊට පස්සේ ආවෘත බීජක කියලා තවත් ශාක දේහය සංකීර්ණ කරගනිමින් ශාක නිර්මාණය වුණා. මෙයාලට හොඳ හැකියාවක් තියෙනවා. අර විවෘත බීජක සහ ආවෘත බීජක ශාක වලට හොඳ හැකියාවක් තියෙනවා දැන් භෞමික පරිසරය තුල රැඳෙන්න. එතකොට එයාලට පස්තරයකට සවි වෙලා මුල් මගින් පොළවේ තියෙන භූගත ජලය අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඇති කරගත්තා. එහෙනම් දැන් පද්ධතිය සංකීර්ණ වේගන ඉනවා දේහ. එහෙම වුණාම මේ ආවෘත බීජක ශාකත් ආකාර දෙකකින් නිර්මාණය වුණා. එක ආකාරයක් ඒක බීජපත්‍රී ශාක කියලා හඳුන්වනවා. දැන් අර නිර්මාණය වෙන බීජය ඵලයකින් ආවරණය කරනවා. ඒ විතරක් නෙමෙයි මේ බීජය පියලි එකකින් නිර්මාණය වෙච්ච කණ්ඩායමක් තියෙනවා. සමහර අයගේ බීජය පියලි දෙකකින් ආහාර තැම්පත් කරන කොටස් දෙකකින් සකස් වෙලා නිර්මාණය වුණා. එහෙම බීජපත්‍ර දෙකක් නිර්මාණය වෙච්ච අය අපි හඳුන්වනවා ද්විබීජපත්‍රී ශාක කියලා. ඔය විදිහට පූර්වජයාගෙන් පටන්ගෙන ප්‍රොටෝසෝවාවික් නිර්මාණය වුණාට පස්සේ මේ ප්‍රොටෝසෝවාවන්ගෙන් විෂමපෝෂී ඒකසෛලික ජීවීන් නිර්මාණය වෙලා සත්ත්ව පරම්පරාව ඇති කරන්න පටන් ගත්තා. ඒ වගේ මේ ප්‍රොටෝසෝවාවන්ගෙන් නිර්මාණය වෙච්ච ස්වයංපෝෂී ඒකසෛලික ජීවීන් නිර්මාණය වුණා. ප්‍රභා සංශ්ලේෂණය කරන්න හැකියාව තියෙන. ඒ කට්ටියගෙන් ටික මේ භෞමික පරිසරයට හුරු වෙමින් සංවර්ධනය වෙමින් ඇල්ගී, බ්‍රයෝෆීටා, ලයිකෝෆීටා, ටෙරෝෆීටා, විවෘත බීජක, ආවෘත බීජක විදිහට ශාක පරිසරය ආක්‍රමණය කරලා වර්තමානයේ තියෙන තත්ත්වයට මේ ලෝකයේ පුරාම භෞමික පරිසරය තුල සහ සාගරය තුල ශාක හා සතුන්ගේ පැතිරීමක් සහ විවිධත්වයක් ඇති වෙලා තියෙනවා. හරි. අද පාඩම මම මෙතනින් නතර කරනවා. අපි බලමු ඊළඟට පරිණාමය කියන්නේ මොකක්ද කියලා. මම තුන්වෙනි කොටසෙන් ඔයාලට ගෙනිනවා පරිණාමය කියන්නේ මොකක්ද කියලා. මේ පාඩම හොඳ නම් ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. අපි ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අලුත් පාඩමකින් නැවත හමු වෙනකම් මම ඔයාලගෙන් සමුගන්නවා.